ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගේ මෞලික විතුමන්ලාගේ වේදිකාවේ ඉන්න ජාතික ජනබලවේගයේ නියෝජනය කරන අපේ සහෝදරවරුන් සහෝදරියන්ගෙන් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. දැන් මේ අවුරුද්දේ අවසානයේට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. හෙට සිට මැතිවරණ කොමසාරිස්තුමා අතට බලය එනවා. මැතිවරණ කොමිසම වෙත බලය එනවා. නාම යෝජනා දිනය ප්‍රකාශයට පත් කරන්න. ඡන්දේ පවත්වන දිනය ප්‍රකාශයට පත් කරන්න. මොන ආකාරයෙන් බැලුවත් නොවැම්බර් මාසයේ 3 වෙනි සතිය අවසන් වෙනකොට ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. දැන් අපේ හමුවට ඇවිල්ලා තිබෙන මේ මැතිවරණේ කුමක්? අපි දන්නවා අපේ රටේ සෑම ජාතික මැතිවරණයකට පසුව ගොඩනගා ගන්නා ලද ආණ්ඩු පිළිබඳව ජනතාව ඉතා කෙටි කාලයක් ඇතුළත විවේචනය දෝෂාරෝපණයන් ඉදිරිපත් කරන්න පටන් ගන්නවා. අපි මේ රටේ ජනතාව මීට පෙර ආණ්ඩු හදපු හැම අවස්ථාවකදීම ඡන්ද දවසේ ඡන්ද පොලට ගිහිල්ලා ආණ්ඩු හදලා පසුවදා ප්‍රතිඵල අහලා සතුටටපත් වෙනවා. බොහෝ අය රතිඤ්ඤාපත්තු කරනවා. සමහර අය ඔල්ලොරසන් දෙනවා. සමහර වෙලාවට අල්ලපු ගෙදරට ගලකුත් ගහනවා. ඇයි සතුටින් ඉපල යනවා. තමන්ගේ වමනාවන් ඉටු කරගන්න සමත් ආණ්ඩුවක් ගොඩනගා ගත්තා කියලා. නමුත් අවුරුද්දක් දෙකක් යනකොට තමන් විසින්ම ගොඩනගා ගන්න ලද පාලනය පිළිබඳ නැවත බරපතල විවේචනයන් සහ දෝෂාරෝපණයන් එල්ල කරන්න පටන් ගන්නවා. මේ සැරෙත් අපිට වැරදුණා. අපි හිතුවේ නෑ මෙහෙම කරයි කියලා. කියපු දේවල් නෙවෙයි මේගොල්ලෝ කරන්නේ කියන්නේ නැද්ද? එහෙම කියලා. මේක එක මැතිවරණයකට පස්සේද සිද්ධ වුණේ. නැස් පසුගිය කාලේ පුරාවටම ජාතික මැතිවරණකින් පසුව ගොඩනැගෙන ආණ්ඩුව පිළිබඳව ඉතා කෙටි කාලයක් ඇතුළත මේ විවේචන ඉල්ල කරනවා. ඒ විවේචන අද එක තැනකට ඇවිල්ලා තිබෙනවා. ඒ අන් කවරක්වත් නෙවෙයි. සෑම දිනම අද අපේ රටේ වෙනසක් ප්‍රාර්ථනා කරනවා. එහෙමනේ. වෙනසක් ඕන. අපි ව්‍යාපාරික මහතුරු හම්බුණා. ඔවුන් කියනවා බහණ්ඩ ලොරි ආවට පස්සේ තමන්ගේ කඩේට තමන් චෙක් එක දීලා බහණ්ඩ ටික ගත්තා. හැබැයි චෙක් එකේ දින ඉවර වෙන්න කලින් සල්ලි දාගන්න විදියක් නැහැ. වෙනසක් ඕන කියලා. අධ්‍යාපනය හදාරන තරුණ තරුණියන් කල්පනා කරනවා. තමන් අත්පත් කර ගන්න ලද දැනුම තමන් සතුව තියෙන හැකියාවට සරිලන රැකියාවක් තමන්ට නිර්මාණය කරගන්න බැරි වී තිබෙනවා. ඒ නිසා වෙනසක් ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. මට මීට කලින් කතා කරපු අපි රංගන ශිල්පිනි ඒ මොකද්ද කිව්වේ? තමන් නියලන ශේස්ත්‍රයේ තමන් අපේක්ෂා කරන දේ නෙවෙයි සිදුවෙවි තිබෙන්නේ. මේකට වෙනසක් ඕන කියලා කියනවා. අපි ගොවි ජනතාව ගාවට ගියෝ. විශාල ලෙස මහන්සිලා අපි කුඹුරු වපුරලා තිබෙනවා. අස්වැන්න නෙලා ගන්නවා. නෙලා ගන්න අස්වැන්න සාධාරණ මිලකට විකුණා ගන්න බෑ. විකුණලා ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න බෑ. ඒ නිසා වෙනසක් ඕන කියනවා. අපේ හාමුදුරන් වහන්සේලාත් කියනවා. අපි විවිධ අවස්ථාවල අනුශාසනා කරලා තිබෙනවා. අපි ජනතාවට ධර්ම අවබෝධය කිරීම සඳහා විශාල වෙහෙසක් දරනවා. හැබැයි ප්‍රතිඵලයක් නැහැ. වෙනසක් ඕන කියලා. ඒකට මොකද්ද වෙලා තිබෙන්නේ?
රටේ සෑම ශේත්‍රයක ජනතාව වෙනසක් පිළිබඳ බලාපොරොත්තුවක් වෙනසක වමනාවක් පිළිබඳව සාකච්ඡාවක් තිබෙනවා. හැබැයි අපි ගෙදරට ගිහිල්ලා වුත් වෙනස මොකද්ද කියලා ගොවි මහත්තයා කියනවා වී වෙනුවට වට්ටක් හැදුවොත් හොඳයි කියලා. ව්‍යාපාරික මහත්තයා කියනවා හાર્ඩ්වෙයාර් එකක් වෙනුවට බියුටි සැලෝන් එකක් දැම්මොත් හොඳයි කියලා. එහෙම නේද? ඒකන අපි වෙනසක් ඕන කිව්වට අපි එකිනෙකා ඕන වෙනස පිළිබඳ තිබෙන්නේ විවිධ අර්ථකථනයන් සහ විවිධ විදියට තමයි මේ වෙනස දක්වමින් තිබෙන්නේ. එහෙමනේ. ඒ නිසා දැන් අපිට තිබෙන පණිවිඩය තමයි වෙනස කුමක්ද? සෑම ශේත්‍රයකම ජනතාව මේ අපේක්ෂා කරන වෙනස කුමක්ද? ඒ වෙනස කුමන වර්ගයේ වෙනසක් බවට පරිවර්තනය කළ යුතුද? අන්නේ සාකච්ඡාව දැන් අප පටන් ගන්නවා. මොකද අද අපේ රටේ විශාල දේශපාලන වෙනස සඳහා අවශ්‍ය වන වටපිටාවක් නිර්මාණය වී තිබෙනවා. මේවා එහෙම ඉන්නේ නැහැ. මම පොඩි උදාහරණයක් ගත්තොත් 1977 දී එවකට තිබුණු සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව පෙරලා දමන්න ප්‍රධාන සටන් පාඨ තුනක් ඉස්සරහට ආවා. එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී. ඒ මොකද සාමාන්‍යයෙන් ඒ කාලේ මහා ඡන්දේ පැවැත්වුවේ අවුරුදු 5න් 5ට 70 ඡන්දෙන් පස්සේ 75 ඡන්දේ තියන්න තිබුණා. නමුත් 75 වෙනකොට 77 වෙනකන් අවුරුදු දෙකක් බලෙන් හිටියේ. එනිසා ඒ පිළිබඳව ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයේ පිළිබඳව ජනතාවගේ විරෝධයක් තිබුණා සිරිමාවගේ ආණ්ඩුව. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ආණ්ඩුව පෙරළුවා. ඊළඟ ආර්ථිකය පිළිබඳ බරපතල විවේචනයක් තිබුණා. අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති අපේ රටේ ජනතාව විශාල දුගී දුප්පත් භාවයට පත් කරලා තිබෙනවා. තමන්ගේ මූලික ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න විදියක් නැහැ. ඒ නිසා ආර්ථික වෙනසක් වෙනුවෙන් සිරිමාවගේ ආණ්ඩුව වටනවා. ඊළඟ හොරකම් 77 වේදිකාවේ සිරිමාව බණ්ඩාරනායකට කිව්වේ බින්දුමති කියලා. LRC එකේ ඉඩම් ගන්නකොට වන්දි ගෙව්වා. ඒ වන්දි වලට 5000ක් හම්බුණා නම් පිටිපස්සට බින්දු දෙකක් දාගෙන ලක්ෂ 5 කරා. බින්දුමති. එනිසා 77 ආණ්ඩුව ඒ කියන්නේ 70 ගොඩනගන ලද ආණ්ඩුව 77 පරාද කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ වංචා දූෂණ ආර්ථිකය. නැවත 77 ගොඩනගන ආණ්ඩුව 94 පරාද කරන්නේ. ජේ.ආර්. ආණ්ඩුව ඡන්ද කල් දැම්ම. වෘත්ති සමිති ව්‍යාපාර මර්ධනය කරා. දේශපාලන ව්‍යාපාර මර්ධනය කරා. ප්‍රජාතන්ත්‍රවාදය ඇකුළුවා. ඒ කාලේ සාමාන්‍ය කෙනෙක් මැතිවරණ සිටියම ඇකුළුවා. නිසා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් ගෙනාපු ජේ.ආර්.ලා නැවත ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ හේතු කොටගෙන 94 පරාද කරා. දෙක ආර්ථිකය. අපේ රටේ සීල නිෂ්පාදන ආයතන බිඳවැට්ටුවා. අපේ රටේ ආර්ථිකය ඉතාමත් වැදගත් ශේත්‍ර වෙළඳපොළට විවෘත කරා. අපේ රටේ ජාතික නිෂ්පාදනය කඩාවැට්ටුවා. එනිසා ආර්ථිකය අමානුෂික තත්ත්වයකට පත් වුණා. චන්ද්‍රිකා කිව්වා මම ආර්ථිකයට මානසික මුහුණුවරක් ගෙන දුන්නා කියලා. එහෙනම් දෙක ආර්ථික ප්‍රශ්න. තුන හොරකම්. නැව්ගිල්ල විජය පාර්ලිමේන්තුවේ රුපියල් 2කට ආණ්ඩුවේ පොල් අක්කරයක් ගත්තා. අක්කරයක් දෙක ගානේ අක්කර 70ක් ගත්තා. රුපියල් 152කට පොල් අක්කර 70ක් ගත්තා පුත්තලේ. හොරකම්. එහෙනම් 94 ආණ්ඩුව වට්ටලා අලුත් ආණ්ඩුවක් ගේන්නේ මොකටද? ප්‍රජාතන්ත්‍රවාදය වංචා දූෂණ ආර්ථිකය. ඒ 94 ආණ්ඩුව 2015 වට්ටනවා. එයි. සුදු වෑන් සංස්කෘතිය මාධ්‍යවේදීන් ඝාතනය කරනවා. ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණයට වෙඩි තබනවා. ප්‍රජාතන්ත්‍රවාදය වැළලීම නිසා 2015 නැවත UMP ආණ්ඩුව ගියා. ඊළඟ හොරකම්. මම හිතන්නේ අපි හිතන් ඉන්න ගොඩක් කියන්නේ නැහැ කියලා. අපි ඇති තරම් කියලා තියෙනවා වංචා දූෂණ පිළිබඳ ප්‍රශ්න. ඒ නිසා වංචා දූෂණ දඬුවම් දෙන්න කියලා 2015 ආණ්ඩුව වටනවා. තුන ආර්ථිකය. මහා ණය කන්දක අපේ රට හිර කරලා
ඒ කාලේ වේදිකාවේ කිව්වා මීතොට කුණු කන්ද වගේ අපේ රට නායක කන්දක් ඇති කරා. මහා වැරදි සංවර්ධන ව්‍යාපෘති හේතු කොටගෙන අපේ රටේ ආර්ථික විනාශයටපත් කොට ඒ නිසා ආර්ථික වෙනසක් වෙනුවෙන් IUMP ආණ්ඩුව ගෙනාවා. ඒ කියන්නේ මොකද? ප්‍රජාතන්ත්‍රවාදයේ ආර්ථිකය වංචා දූෂණ. දැන් 77 ඉඳන් අවුරුදු 42ක් මේ රටේ ජනතාව ආණ්ඩු මාරු කරන්නේ මොකටද? එකක් ආර්ථිකය, දෙක ප්‍රජාතන්ත්‍රවාදය, තුන වංචා දූෂණ කරගෙන තමයි ආණ්ඩු මාරු වීම සිද්ධ වෙන්නේ. හැබැයි 77 ගෙදර යවන අයම 94 ඒ වෙනුවෙන් ගියනවා. ගෙදර යන්නේ ඒ නිසාම තමයි. ආය 94 ඒ වෙනුවෙන්ම ගෙදර යවපු අය 2015 ඒ විසඳන්න ගියනවා. මොකද්ද දුන්නේ? මොකද්ද දුන්නේ? කාලය දිගු වීම නිසා ඉතිහාසයේ පාරිශුද්ධත්වයට පත් වෙන්න පුළුවන් වුණා ඒගොල්ලන්ට. 77 ඉඳන් 94 වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පරාජයට වෙලා අවුරුදු 17ක්. ඒ නිසා නව වේසරි නිරූපණය නව වෙස් ගැනීමකින් 94 වේදිකාවට ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී වංචා දූෂණ ආර්ථිකය ගැන කතා කරන්න පුළුවන්කම ලැබුණා. 94 පරාද කරපු UNP අවුරුදු 21ක් ගිහිල්ලා 2015 වේදිකාවට ඇවිල්ලා යලි වෙස් අලුත් වේශයක් ආරෝපණය කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකය වංචා දූෂණ ගැන කතා කරන්න පුළුවන්. එහෙනම් ඒ ඉතිහාසය අමතක වුණා කාලයේ විසින්. දැන් එහෙම ලොකු කාලයක් නෑ. 2015 පැවති පාලනයක් අදත් මතකයි. 2015 හිටපු පාලකයා වේදිකාවට නැගලා හොරුන්ට දඬුවම් දෙනවා කියනකොට අපිට පේනවා වේදිකාවේ වාඩි වෙලා ඉන්න විශාල වංචනිකයන් බව. ඒ නිසා නැවත වංචා දූෂණ පිළිබඳ සටන් පාඨය පැරණි පාලකයන්ට ගන්න බැහැ. ආර්ථික විනාශය පිළිබඳව සටන් පාඨය යලි පැරණි පාලකයන්ට ගන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදී වැළලීම පිළිබඳ කඩාවැටීම් පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන තරජනය පිළිබඳ යලි පැරණි පාලකයන්ට ගන්න බැහැ. ඒ නිසා දැන් අපිට අලුත් පාලකයෝ මතකයි පැරණි පාලකයත් මතකයි. මේක ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක්. දැන් නැවත ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් නව ආර්ථික ගමනක් වෙනුවෙන් පැරණි පාලකයට කියන්නත් බෑ නව පාලකයට කියන්නත් බෑ. වංචා දූෂණ නාස්ති කරන බවත් වංචා දූෂණ නාස්තිය නතර කරන බවත් වංචනිකයන්ට දූෂිත දඬුවම් දෙන බවත් පැරණි පාලකයට කියන්නත් බෑ අලුත් පාලකයට කියන්නත් කියන්න පුළුවන් බෑ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී යලි තහවුරු කරන බවත් පැරණි පාලකයට කියන්නත් බෑ අලුත් පාලකයට කියන්නත්. එහෙනම් මොකද වෙලා තිබෙන්නේ? ඉතිහාසයේ පළමු වතාවට දෙදෙනාම ජනතාව ඉදිරියේ ඕනෑවටත් වඩා වැඩියෙන් ඉලිදරව් වී තිබෙන අවස්ථාවක් මතක තබන්න. මේක තමයි දේශපාලන හොඳම අවස්ථාව. ඒ නිසා දැන් ජනතාව නව බලවේගයක් දිශාවට ජනතාව නව දේශපාලන පරිවර්තනයක් දිශාවට ඒක රාශි කළ හැකි එක්රැස් කළ හැකි හොඳම දේශපාලන වටපිටාව අද අප ඉදිරියේ නිර්මාණය වී තිබෙනවා. ඒ දේශපාලන වටපිටාව පමණක් නෙවෙයි. මීට පෙර 2005 2010 2015 එවැනි ජනාධිපති වර්ණයකදී තමන්ට තෝරාගත හැකිව තිබුණේ ඒ කඳවුරු දෙකෙන් එකක් තමයි. හැබැයි මෙවර ජනාධිපති මරණයේදී ඒ කඳවුරු දෙකට එරෙහිව ප්‍රබල කඳවුරක් තෝරා ගැනීම සඳහා ඡන්ද පත්‍රිකාවේ පේලියකුත් වෙන්නේ. ඒකත් හොඳ අවස්ථාවක්. ඒ වගේම මීට පෙර අපි මුහුණ දුන්නාට වඩා වැඩියෙන් විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි තනියම විවිධ මැතිවරණ වලට මුහුණ දී තිබෙනවා. අද අප එකතු වී අපි වේදිකාවට ඇවිත් තිබෙන්නේ ඔබ හමුවට ඇවිත් තිබෙන්නේ තනියම නොවේ මේ රට වෙනස් කර ගැනීම සඳහා සමත් වෙන විවිධ බලවේගයන් ඒක රාශි කරගත්තු ජාතික ජන බලවේගයේ විදිහට. ඒකත් අපේ හයිය.
ඒ නිසා දේශපාලනයේ හොඳම අවස්ථාව අද අපි ඉදිරි නිර්මාණය විදිහට. දැන් අපි මොකද කරන්නේ? මේක අපි නෙලා ගන්නවද නැද්ද? එතරේ තියෙනවා. අපි මේක නෙලා ගන්න සූදානම්ද නැද්ද? අපි දැක්කා නේද? ලංකා ඉතිහාසයේ දේශපාලන ව්‍යාපාරය තබන ලද විශාලතම රැළිය පසුගිය 18 වෙනිදා පවත්වලා මේ රටේ ජනතාව අවදි කරන්න අපි අද සමත් වී තිබෙනවා. පුද අවස්ථාවක් ඇවිල්ලා තිබෙනවා. හැබැයි අපිට ඕන මේ අවස්ථාව ඔහේ ගෙවිලා අත්තරලා යන්න ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට තිබෙන මේ අවස්ථාව ඒ අවස්ථාවට මුහුණ දීලා ඒ අවස්ථාවට කඩා පැනලා ඒ අවස්ථාව අපි අතරත්පත් කරගන්න ඕන. මොකද්ද අපි කරන්නේ? ඔහේ ගලාගෙන යන ඉඩ දීලා පැත්තකට වෙලා ඉමුදු. අපි මේකට මැදිහත් වෙලා මේ අවස්ථාව උපයෝගී කරගෙන අපි අපේ රටත් ජනතාවත් ජයග්‍රහයි දිශාවට යොමු කළමුද නැද්ද? මොකද කරන්නේ? මට කියන්න. මොකද කරන්න ඕන? මේක අපි යොමු කරන්න. එහෙමනම් මේ වේදිකාවේ ඉන්න අපි හැමදෙනාම මේ සඳහා අපේ පැත්තෙන් දායකත්වය සැපී හැකි මේ සඳහා කළ හැකි හැමදේම අපි ඉටු කරමින් තිබෙනවා. හැබැයි අපි මොන දේ ඉටු කරත් ගම ඇතුලේ තමයි වෙනස ඇති කරගන්න ඕනකම තිබෙන්නේ. අපි මොනතරම් ශක්තිමත් වේදිකා හදලා මොනතරම් තරක ඉදිරිපත් කරලා මොනතරම් සත්‍ය ඉදිරිපත් කරත් පළක් නැහැ. ගමේ කන්දදායකයා වෙනස් කරගන්න අපි අසමත් වෙන්නේ නෑ. නිසා අද අපි මේ කළුතර නගරයට මැතිවරණ දිනේ ප්‍රකාශයට පත් කරන කලින් ඔබ කැඳෙවියන් කවරකටවත් නෙවෙයි. දැන් ඔබ ගම ඇතුලේ මේ පරිවර්තනය කිරීම සඳහා මෙහෙවන්නම් මේ පරිවර්තනය කිරීම සඳහා නායකත්ව සපයන්නම් මේ පරිවර්තනය කිරීම සඳහා මෙහෙ ඉටු කරන්නම් බවට පරිවර්තනය වෙන්න කියන ආරාධනය කරන්න තමයි අපි ඕගොල්ලෝ හම්බ වෙන්න ආවේ. මේ වැඩේ කරන්න. මේ වැඩේ අපි කරන්න සමත් වුණොත් සාහතික වශයෙන් මේක අපිට ජයග්‍රහණයෙන් කෙලවර කරන්න පුළුවන්. සාහතික. අපිට විශ්වාසය තිබෙනවා. මේක ජයග්‍රහණයෙන් කෙලවර කරන්න පුළුවන්. අපි හැමදෙනාම එහි කොටස්කරුවන් බවට පත් වෙන අපේ වැඩ කොට සිදු කරන්න සූදානම්. අපි ආරාධනා කරනවා. අපි ඉල්ලනවා ඔබයි. දැන් මේ වැඩේ කරන්න සමත් වෙන්න. මාස දෙකමාරක් වෙන කෙටි කාලයක් තිබෙනවා. මේ කාලය ඇතුළත අවුරුදු 71ක් අපේ රට දියත් කරමින් තිබෙන මේ විනාශකාරී දේශපාලන මාවත වෙනුවට නව ජයග්‍රාහී දේශපාලන මාවතකට අපේ රටත් අපේ රටේ ජනතාවත් කැඳවගෙන යා හැකි ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනා ඔබගේ කාර්යභාරය ඉටු කිරීම සඳහා මැදිහත් වෙන්න කියන ආරාධනය පළමු කොටම අපි කරමු. ඒ සඳහා ලෑස්ති වෙමු. ඒ සඳහා ලෑස්ති වෙන්න අපි කරමු. එයි අපේ රට වෙනසක් වුණා. මොන වගේ වෙනසක්ද? මොන වගේ වෙනසක්ද අපිට අවශ්‍ය වී තිබෙන්නේ? හાર્ඩ්වෙයාර් එකක් වෙනකොට බියුටි සැලූන් එක දාන වෙනසක්ද? ත්‍රිවිල් එක විකුණන නොවන රට යවන වෙනසක්ද? වී වගාව වෙනුවට වට්ටක වගාව කරන වෙනසක්ද? නෑ එවැනි වෙනසක් නෙවෙයි අපිට ඕනකම තිබෙන්නේ. අපේ රටේ සමාජ ආර්ථික දේශපාලන තලය මුළුමනින්ම පරිවර්තනය කරන වෙනසක් අපිට ඕන. ඒක මුළුමනින්ම අනිත් පැත්ත හරවන්න ඕන. එහෙම නැතුව අපේ රට අනාගතයක් නෑ. පළමු කොටම මේ දේශපාලන සංස්කෘතිය වෙනසක් වුණා. ඔබ කවුරු හෝ කෙනෙක් මේ ප්‍රබල පක්ෂ දෙකේ දේශපාලන සංස්කෘතිය අනුගමනය කරනවා. മന്ത്രി වෙනවා. මහජනයාගේ ධනෙ එක්රැස් කරගන්නවා. മന്ത്രി වෙනවා. ඔහුට නීතිය අදාළ නැතුව වෙනවා. മന്ത്രി වෙනවා. ඒ බලය උපයෝග කරගෙන නීති විරෝධී ක්‍රියාදාමයක නිරත වෙනවා. മന്ത്രി වෙනවා. විශාල ධනයක් එක්රැස් කරගන්නවා. മന്ത്രി වෙනවා. එහෙට පනිනවා මෙහෙට පනිනවා. മന്ത്രി වෙනවා. එහෙට විකිනවා මෙහෙට විකිනවා. හොඳද මේ? මේ දේශපාලන සංස්කෘතිය කවුද අනුමත කරන්නේ? මෙවැනි දේශපාලන සංස්කෘතියක් අපේ රට ඕනද? ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබෙන මේ දේශපාලන අපේ රටේ ත්‍රාඩම විනාශකාරීම ක්‍රියාදාමයන් සිද්ධ වෙන්නේ මේ දේශපාලනයත් එක්ක. මම ඊට කලින් කියපු උදාහරණයක් තිබෙනවා. අපේ රටේ මේ තරම් කුඩු ව්‍යාප්ත වීමක් බවට පත් වුනේ මොකක් නිසාද? අපිට අපේ මතක කාලේ ලංකාවට කුඩු ආවේ කොහොමද?
වැඩි ඈතකට මිට අවුරුදු 10කට 15කට ලංකාවට කුඩු ආවේ කොහොමද? ජිල් බෝල සයිස් එකට කුඩු ගුලියක් දෙකක් හදලා රබර් කොපුවක එක පොතලා ඒක නේද ගිලලා එයාපෝට් එකකින් එළියට ඇවිල්ලා කුඩු අරගෙන ආවා. ජිල් බෝල සයිස් එකේ ගුලි 4-5. ඒ අපේ රටේ කුඩු ව්‍යාපාරිකයන් කුඩු බිස්නස් කරන කාලේ. දැන් කුඩු වෙන්නේ වරායේ කන්ටේනර් වලින්. දැන් කුඩු බිස්නස් කරන්නේ කවුද? දේශපාලකයෝ. දේශපාලකයෝ කුඩු බිස්නස් කරන්න පටන් ගත්තා. සියලු රැකවරණ ඒ ව්‍යාපාරය සඳහා ලැබී තිබෙනවා. නිසාද ප්‍රබලතම ආසියාවේ ප්‍රධානම කුඩු කේන්ද්‍රස්ථානය බවට අපේ රට පත් වෙලා ඉවරයි. ඈත ගම් දනව් දක්වා මේ ව්‍යසනේ පැතිරලා ඉවරයි. මේට තිබෙන දේශපාලන රැකවරණය. අපේ රටේ කොතනද නීති විරෝධී ක්‍රියාදාමයක් සිද්ධ වෙන්නේ? ඒක පිටිපස්සේ දේශපාලකයෝ. ඔබගේ ගමේ නීති විරුද්ධ ලෙස කුඹුරක් ගොඩ කරනවා නම් පිටිපස්සේ දේශපාලකයෝ. ඔබගේ ගමේ නීති විරෝධ ලෙස ගල්කොරියක් පවත්වාගෙන යනවා නම් ඒක පිටිපස්සේ දේශපාලකයෝ. ඔබගේ ගමේ නීති විරෝධ ලෙස පස් කපනවා නම් ඒක පිටිපස්සේ දේශපාලකයෝ. එහෙම නෙවෙයි. ඔයාලා බලන්න. ඔබගේ දිස්ත්‍රික්කේ නීති විරෝධී අරක්කු පෙරනවා නම් ඒක පස්සේ තියෙන දේශපාලකයෝ. දන්නවා. ඉතින් මේ දේශපාලන සංස්කෘතිය වෙනසක් ඕන නැහැ. අන්න වෙනස. මේ ජරා ජීර්ණ වී තිබෙන මඩ ගොහරුවක් බවට පත් වී තිබෙන කිලිටි මේ දේශපාලන පොරපිටිය පිරිසිදු දේශපාලනයක් බවට පරිවර්තනය කරන වෙනස අපි ඇති කරනවා. අන්න අපි විසින් ඇති කරලා ලබන වෙනස. ඒ වෙනස වෙනුවෙන් ජනතාව එකතු කරන්නේ. ඒ වෙනස ඕනේ නැද්ද රටට? ඒ වෙනස ඕනා මෙතන එක් රැස් වී තිබෙන ඔබට පමණක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජාතික පක්ෂයේ පහළ සමාජිකයටත් ඒ වෙනස ඕන. ඔවුන්ට අපි ගිහිල්ලා කියන්න ඕන. ඔබ අපේක්ෂා කරන වෙනස ඉටු කරන්න අප සූදානම් බව පණිවිඩය ඔබගෙන යන. ඒ වෙනස අපි ඇති කරනවා. ඔබ දන්නවා අපි අපේ දේශපාලන ඉතිහාසයෙන් අපි යමක් කිව්වනම් ඒ කියන දේ කරන දේශපාලන ව්‍යාපාරය. අපි මේවා මැතිවරණ ව්‍යාපාරය ජනතාවගේ නේද අර සිත් සතන් ප්‍රබෝධමත් කිරීම සඳහා කරන ප්‍රකාශ නෙවෙයි. සාහතික වශයෙන් මේ අපි කරන ප්‍රකාශ. මේක අපි ඉටු කරනවා මේ දේශපාලන පොරපිටිය පිරිසිදු කරමු. විනාශකාරී දේශපාලනයක් වෙනුවට යහපත් දේශපාලනයක් ගෙනෙන වෙනස අපි මේ රටට ඇති කරනවා. ඊළඟ මේ රටේ අපි වෙනසක් ඇති කරනවා. අපේ රටේ ආර්ථිකය විශාල අර්බුද ගණනාවකට මුහුණ දී තිබෙනවා. අපි පසුව දීර්ඝ ලෙස ගැන කතා කරගමු. නමුත් ඒ වගේ සංඛ්‍යා දත්ත තොරතුරු ඇතුළට කිදා බහින්න පෙර අපි හැම කෙනාගේම ජීවිතවලට මේ ආර්ථිකය ඇති වී තිබෙන ඛේද වාචකය ගලාගෙන අවිල්ලා තිබෙනවා. දීව රස්සාව කරන කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්. ගොවිතැන් කරන කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්. රාජ්‍යාංශ පෞද්ගලික අංශයේ පඩියක් ලබන කෙනෙකුට ජීවිතය ගැට ගසාගන්නේ කොහොමද? ව්‍යාපාරික තමන්ගේ ව්‍යාපාර ඉස්සරහට ගෙන යන්නේ කොහොමද? ලීසින් එකක් අරගෙන වෑන් එකක් අරගෙන හයර් කරනවා. යාගේ හයර් වලට මොකද වෙලා තිබෙන්නේ? ඒ නිසා මේ ආර්ථික අර්බුදය ගැන අපි දීර්ඝ වෙන දවසක් කතා කරමු. හැබැයි අර්බුදය අපේ ජනතාවගේ දෙපතුල ගාවට ඇවිල්ලා තිබෙන අර්බුද අපේ ජීවිතවලට බලපෑම් ඇති කරමින් තිබෙනවා. ගෙදර ගෘහිණියට නම් ප්‍රශ්න කුස්සියට ගෙනලා තිබෙනවා. ඉගෙන ගන්න දරුවට නම් ප්‍රශ්න අධ්‍යාපනයට ඇවිල්ලා තිබෙනවා. ව්‍යාපාරයක් කරන ව්‍යාපාරිකයෙක් නම් ප්‍රශ්න තමන්ගේ බිස්නස් එකට ඇවිල්ලා තිබෙනවා. එහෙම නැත්නම් හැම දෙනාගේම ජීවිත මේ ආර්ථික අර්බුදය විසින් දෝෂර කරමින් යනවා. ඒ නිසා මේ ආර්ථිකයේ නව පරිවර්තනයක් අපිට අවශ්‍යයි. ඒ පරිවර්තන අන්කවරක්වත් නෙවෙයි. අපේ ආර්ථිකයේ වේගවත් වර්ධනයක් අත්පත් කරගන්න වගේම ආර්ථිකේ ප්‍රසාරණය වෙනවා. ආර්ථිකේ වර්ධනය වෙනවා. ආර්ථිකේ ප්‍රසාරණය වෙනවා. ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වූ නව ආර්ථික ප්‍රවේශයකට අපේ රටේ ආර්ථිකයක් මාරු කරනවා.
දැන් තියෙන ජනතාවගේ විතන් වූ සංවර්ධනය අපිට කියනවා දල ජාතික නිෂ්පාදිතයේ වර්ධනයන් පිළිබඳ අපිට සංඛ්‍යා දත්ත ගෙන හරපානවා. කොටස් වෙනදපොලේ සිද්ධ වෙන වර්ධනයන් පිළිබඳ අපිට සංඛ්‍යා ලේඛන ගෙන හරපානවා. හැබැයි ඒවා දත්ත වාර්තා පොත්වල ලියවිනවා. ඒ වගේ කිසි පළක් නැහැ. අපි ඕගොල්ලන්ට යෝජනා කරන්නේ ඕගොල්ලන්ගේ ජීවිතයට වෙනස ඇති වෙන ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන ජනතාවගේ ජීවිතය ඉදිරියට ගෙන යා හැකි ආර්ථිකයේ නව පරිවර්තනයක් ඇති කරන යුගයක් අපි නිර්මාණය කරනවා. ඒ වෙනස ගිහිල්ලා එක්සත් ජාතික පාක්ෂිකත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කතා කරන්නේ. මොකද මේන් පීඩාවට පත් වෙලා තිබෙන අපපමණක් නෙවෙයි. ඔවුන් මේ ආර්ථිකයේ පීඩාවේ ගොදුරු බවට පත් වෙ තිබෙනවා. ඔවුන්ගේ මේ සංවාද අපි කළ යුතු නැද්ද? සාකච්ඡා කරන්න ඕන. අපි ඔබගේ ජීවිතයට ආර්ථිකයේ සෞභාග්‍ය ගෙනෙන නව පරිවර්තන මේ ලක් කරන හැම ශාස්ත්‍රයකම. ඒක මූල්‍ය ශාස්ත්‍රය, ඒක කර්මාන්ත ශාස්ත්‍රය, කුස්කර්මාන්තේ, සේවා ශාස්ත්‍රය, ශ්‍රම වෙළඳපොලේ මේ හැමතැනකම අපි රටේ නිෂ්පාදනයේ මේ සෑම තැනකම නව දියුණුවක් අත්පත් කරගන්න ආර්ථික ක්‍රමවේදයකට අපේ මේ රට මාරු කරනවා. ඒක තමයි ආර්ථිකය අපේ වෙනස. ඊළඟ අපේ රට අධ්‍යාපනය මේක පුළුල් පරිවර්තනයක් අපිට අවශ්‍යයි තිබෙනවා. අද පාසල තිබෙන්නේ නමට දරුවන් පුරුද්දට ඉස්කෝලේ යනවා. ඉගෙන ගන්න ටියුෂන් එකට යනවා. එමණි. අද පාසල කියලා කියන්නේ අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත් වෙලා නැහැ. පාසල පුරුද්දට යනවා. ඉගෙන ගන්න එළියට යනවා. ඒ නිසා පාසල් අද තිබුණට අධ්‍යාපනයේ තියෙන එළියේ උසස් පෙළ දරුවෙක් ඉන්න ගෙදරකට සාමාන්‍යගේ ගත්ත රුපියල් 13000කට වඩා වැඩි ගාණක් යනවා එළියෙන් අධ්‍යාපනය ලබා ගන්න. සමහර අය අපි දන්නවා 45000යි 60000යි මාසෙකට තමන්ගේ එක දරුවා වෙනුවෙන් පෞද්ගලික පන්ති ගාස්තු ගෙවනවා. කොතනද අධ්‍යාපනය වෙලා තිබෙන්නේ? පාසල තිබෙනවා. හැබැයි අධ්‍යාපනය එළියේ තිබෙනවා. ජනතාවට අධ්‍යාපනය මිලදී ගන්න සිදු වී තිබෙනවා. තමන්ගේ වත්කමේ ප්‍රමාණයට තමන් අධ්‍යාපනය මිලදී ගන්නවා. අපි වෙළඳ පොළට ගිහුවාම අපගේ වත්කමේ ප්‍රමාණයට අපි බඩු මිලදී ගන්නවා. එහෙමනේ. නේද? අපේ වත්කමේ ප්‍රමාණයට අපි බඩු මිලදී ගන්නවා. අපිට පොඩි වත්කමක් තිබෙන්නේ නේද? අඟල් 14 ටීවී එකක් ගන්න. අපිට වත්කම ටිකක් වැඩි නම් 18 ටීවී එකක් ගන්න. තව ටිකක් වැඩි නම් 24 ටීවී එකක් ගන්න. තව ටිකක් වැඩි නම් නේද? අඟල් 60 ටීවී එකක් ගන්න. වත්කම අනුව ටීවී ගන්න. දැන් අධ්‍යාපනය වත්කම අනුව ගන්න. තමන්ට තියෙන කුඩා ආදායම් මාර්ගයක් නම් නේද? තමන්ගේ ගමේ තියෙන ටියුෂන් එකට යවන්න. තව ටිකක් ආදායම් මාර්ග වැඩි නම් තමන්ගේ දරුවා කළුතර ටියුෂන් එකට යවන්න. තවත් ආදායම් මාර්ග ටිකක් වැඩි නම් තමන්ගේ දරුවා නුගේගොඩ ටියුෂන් එකට යවන්න. ටීවී එක වගේ. තවත් ආදායම් ටිකක් තිබෙනවා නම් නුගේගොඩ කණ්ඩායම් පන්තියට යවන්න. තවත් ආදායම් වැඩි නම් ගුරුවරයා ගෙදර ගිනවා. ඒ කියන්නේ මොකද වෙලා තිබෙන්නේ? භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා තමන්ගේ වත්කමට සරල ලෙස භාණ්ඩයක් මිලදී ගන්නවා වගේ තමන්ගේ වත්කමට සරල ලෙස දරුවන්ට අධ්‍යාපනය මිලදී ගන්න වෙලා තියෙනවා. වෙලා නැද්ද මේක? කොහොමද වෙලා නැද්ද? මේක වෙලා තිබෙනවා. මේක සාධාරණ නෑ. ඒ නිසා අපි අධ්‍යාපනයේ නව පරිවර්තනයක් ඇති කරන පරිවර්තන අන් කවරක්වත් නෙවෙයි. පාසලෙන් එළිය තිබෙන අධ්‍යාපනය යලි පාසල ඇතුළට ගෙනල්ලා හැම කෙනාටම සාධාරණ අධ්‍යාපනයක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් හදනවා. ඒ වෙනස අපි ඇති කරනවා. ඒ වෙනස වුණ මෙතෙන් ඩෙක්‍රස් වෙලා ඉන්න ඔබට විතරද? නෑ, ඒ වෙනස වුණ ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්. ඒ වෙනස වුණ ගමේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්. ඒ වෙනස අපි ඇති කරනවා. සෞඛ්‍ය ගත්තත් එහෙමයි. සෞඛ්‍ය ගත්තත් මොකද වී තිබෙන්නේ? තමන්ගේ අතේ තියෙන වත්කමට අනුව තමන්ට බෙහෙත් ගන්න සිදු වී තිබෙනවා. තමන්ගේ වත්කම හීනයි නම් ගමේ සාප්පුවට යනවා. තව ටිකක් වැඩි නම් කළුතර සාප්පුවට එනවා. තව ටිකක් වැඩි නම් කොළඹ එහෙකට යනවා. තව ටිකක් වැඩි නම් විශේෂ වෛද්‍යවරයෙක් ගාවට යනවා. තමන්ට බෙහෙත් ගන්න සිදු වී තිබෙන්නේ තමන්ගේ වත්කමට අනුව. ලෙඩේට අනුව නෙවෙයි. අරනම් බෙහෙත් ගන්න ඕන මොකටද? ලෙඩේට අනුව. හැබැයි අපි බෙහෙත් ගන්නේ අතේ තියෙන ගානට අනුව. දැන් ස්පිරිතාලයේ තිබ්බට අද සෞඛ්‍ය තියෙන එළියේ. ස්පිරිතාලේ තියෙනවා හැබැයි සේවාව තියෙන එළියේ. එහෙම නෙවෙයි.
අපිට බෙහෙත් හේත් ගන්න සිදු වී තිබෙන්නේ. අපි ඔපරේෂන් එකක් කරනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ. ඔපරේෂන් එක කරන්නේ කාගාවද කියලා තීන්දුව කරන්නේ. ඔපරේෂන් එක කරන්නේ මොන රෝහලද කියලා තීන්දුව කරන්නේ අපි අතේ තිබෙන වත්කමට අනුව. නේද? අඟල් 12 ටීවී එකක්ද 16 ටීවී එකක්ද? වත්කමට අනුව බෙහෙත් ගන්න සිදු වී තිබෙනවා. එයි ඉස්පිරිතාලේ තිබ්බට සෞඛ්‍ය එළියේ තිබෙනවා. අපි යලි වෙනසක් මේ රට ඇති කරනවා. මොකද්ද? අන් කවරක්වත් නෙවෙයි. එළියේ තියෙන සෞඛ්‍ය සේවය අපි යලි රෝහලට කැඳවගෙන යනවා. එබැයි හැම දිනකටම සාධාරණ සෞඛ්‍ය සේවයක් හදන තත්ත්වයක් නිර්මාණය කරක ජනතාවගේ මූලික අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය නිර්මාණය කරන්න බැරි නම් ඒ රටකින් ඒ පාලනයක ඇති ඵලය මොකක්ද? ඒ වෙනස අපි ඇති කරනවා. ඊළඟ අපි ප්‍රවාහන පද්ධතියත් අද මේක ඇති වී තිබෙනවා. අද හැම දිනම තමගේ ප්‍රවාහන සපුරා ගන්න සිදු වී තිබෙන්නේ තමන්ගේ අතේ තියෙන වත්කමට අනුව. වත්කම ටිකයි නම් ස්කූටි බයිසිකලය. තව ටිකක් වැඩි නම් නේද? ඉන්දියාවේ නේද? වෙන බයිසිකලයක්. පල්ස් එකක්. නේද? ඊට වඩා ටිකක් වැඩි නම් ජපාන් බයිසිකලයක්. තව ටිකක් වැඩි නම් ත්‍රී වීල් එකක්. තව ටිකක් වැඩි නම් මරුටි කාර් එකක්. දැන් අපි ප්‍රවාහන තීන්දුව කරලා දෙන මොකක් මතද? වත්කම. මම කිය හැම කෙනෙකුට තමන්ගේ වත්කමට සරලස වාහනයක් විලදී ගැනීමේ හැකියාව අපි තියෙනවා. හැබැයි සල්ලි තියනවාද නැද්ද නොබලා හැම කෙනාටම හොඳ ප්‍රවාහන පාසුකම් ලැබෙන රාජ්‍ය ප්‍රවාහන පද්ධතිය දිනු කරන්න ඕන. අද රජයේ ප්‍රවාහන පද්ධතියක් තිබුණට අපි සේවය සපුරාගන්නේ අපි හැමදෙනාම මොකක් හරි වාහනයක් ගන්න උත්සාහ කරනවා. ඇයි? හදිසියක් වුණොත් දරුවා ඉස්පිරිතාලට ගෙනෙන වාහනයක් වුණා. ළමයා ඉස්කෝලේ ගෙනෙන ත්‍රී වීල් එකක් වුණා. එහෙම නෙවෙයි. නේද? මහත්තයාට වැඩ යන අඩුමතරම බයිසිකලයක් වුණා. දැන් අපිට මොකද සිද්ධ වී තිබෙන්නේ? අපේ අවශ්‍යතාවයක් වන මූලික ප්‍රවාහනය අපේ වත්කම අනුව සපය ගන්න සිදු වී තිබෙනවා. ඒවා රාජ්‍යයක් විසින් සපය යුතු මූලික සේවාවන්. යලි අපේ රටේ රාජ්‍ය ප්‍රවාහන සේවය සහ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත්ව ගොඩනගන බවට අපි ඔබට සහතික දෙන ඒ වෙනස අපි ඇති කරනවා. සේවාවන්ගේ පරිවර්තනය. දේශපාලන වෙනසක්. ආර්ථිකයේ වෙනසක්. සේවාවන්ගේ නව පරිවර්තනය. ඒ විතරක් නෙවෙයි අපේ සංස්කෘතික කලා සාහිත්‍ය ශාස්ත්‍රයේ නව පරිවර්තනයක් අපි ඇති කරනවා. මේ තාමත් හරසුන් කිසිදු අධ්‍යාත්මික බැඳීමක් නිර්මාණය නොකරන විකඩන්කාරී තත්ත්වයකට අපේ රටේ ඒ ශාස්ත්‍රය පත් වී තිබෙනවා. ඒ වෙනුවට ජනතාවගේ අධ්‍යාත්මික පුබුදුවන එකිනෙකා අතර බැඳීම් සහෝදරත්වය වර්ධනය කරන නව සාහිත්‍ය කලා ශාස්ත්‍රයක් අපි නිර්මාණය කළ යුතු වෙනවා. ඒ වෙනස අපි ඇති කරනවා මේ රටේ. ඊළඟ ගත්තොත් විශේෂයෙන්ම අපේ රට සිංහල දෙමළ මුස්ලිම් ප්‍රධාන ජන කොට්ටාසන් තුනක් ජීවත් වෙන ප්‍රධාන භාෂාවන් දෙකක් කතා කරන ප්‍රධාන ආගම් හතරක් අදහන ප්‍රධාන සංස්කෘතින් ගණනාවක් තිබෙන බහුවිධ රාජ්‍යයක්. මේ රාජ්‍ය පැවැත්ම තිබෙන්නේ එකිනෙකා අතර වෛරය වැපරීමෙන්, එකිනෙකා අතර සැකය අවිශ්වාසය, එකිනෙකා අතර එනකොට ගැනීම වර්ධනය කිරීමෙන් මේ රාජ්‍ය පැවැත්ම තිබෙන්නේ. අද මේ දේශපාලකයා කල්පනා කරමින් තිබෙන්නේ රටක පැවැත්මක, රාජ්‍ය පැවැත්මක, ජනතාවගේ පැවැත්මක නෙවෙයි, දේශපාලකයාගේ පැවැත්ම. දේශපාලකයාගේ පැවැත්ම තිබෙන්නේ කුමක් මතද? අද මුස්ලිම් දේශපාලකයාගේ පැවැත්ම තියෙන්නේ මුස්ලිම් ජාතිවාදීම. සිංහල නායකයන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාර තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර සකස් කර තිබෙන සිංහල ජාතිවාදීම. දෙමළ දේශපාලන ව්‍යාපාර තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළ සකස් කර තිබෙන දේශපාලන ජාතිවාදී දෙමළ දේශපාලනම. එනිසා අපේ රටේ දේශපාලන කුමක්ද? අපේ රාජ්‍යයේ පැවැත්ම වෙනුවට සාකච්ඡාවක් ගොඩනැගීමක් කරනවා වෙනුවට දේශපාලන වල පැවැත්මට අද ජනතාව බෙදාවින් කරමින් තිබෙනවා. මේ පක්ෂවල පැවැත්ම වෙන මොකවත් නෙවෙයි. ඉතින් පක්ෂවල පැවැත්මට වපුරන මේ ජාතිවාදයට විරුද්ධව අපි වෙනසක් ඇති කරනවා. රටක සහ ජනතාවගේ ස්ථිරකභාවය වෙනුවෙන් ජාතික සමගිය නිර්මාණය කර වෙනස ඒක අපි බාර ගන්නවා. ඒ නිසා ශේෂ්ත්‍ර ගණනාවක නව පරිවර්තනයක් ඇති කරන යුගයක්. ඒකයි මම ඔබට කලින්ම කිව්වේ. මෙවැනි අවස්ථා අපිට මතුවෙන ඉතාමත් කලාතුරකින්. දැන් ඉතාමත් හොඳ අවස්ථාවක් අපි ඉදිරියේ මතුවී තිබෙනවා. මේ අවස්ථාව අපි අත් කරනවද නැද්ද? අපි කියන්නේ ඔබට මේ අවස්ථාව අපි ඔක්කොම එකතු වී ජයග්‍රහණය කරන්න මුල පුරුමු.
මේක ජයග්‍රහණය කරන්න පුළුවන් වෙලාව. ජනතාව ගාවට ගිහින් අපි උන් ආමන්ත්‍රණය කරලා ඔවුන් එක්ක සාකච්ඡාවන් කරලා ඒ ජනතාව අවුලවන්න පුළුවන්, පුපුද්දවන්න පුළුවන්, පෙළගස්සන්න පුළුවන් වෙලාව. මේ අපි අත්පත් කරගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ අපි වැඩ කරන්න පුළුවන්ද නැද්ද කියන සාධකය මත. මොකද මේකේ විශාල අරගලයක් අපිට තිබෙනවා. ඒ අරගලේ තියෙනන් කවරක්වත් නෙවෙයි. අපේ රටේ මාධ්‍ය ගැනත් යමක් කියන්නේ. සමහර මාධ්‍ය ආයතන වලට දේශපාලන පක්ෂ තිබෙනවා. සමහර පක්ෂ වලට නාලිකා තියෙනවා. දෙකම එකයි හොඳේ. ආකාර දෙකකට කිව්වට. නේද? සමහර නාලිකා තියෙනවා. සමහර නාලිකා වලට පක්ෂ තියෙනවා. ඒවලත් බලගන්න පුළුවන්. නේද? ඇත්තට වෙනස තියෙන්නේ පක්ෂේ ලකුණයි නාලිකාවේ ලකුණයි. නේද? ඇත්ත ගත්තොත් අපිට හරි ලේසි නේද? පක්ෂේ ලකුණම නාලිකාවේ ලකුණ කරගත්තා. තේරුම් ගන්න. නේද? ඒ නිසා මේ වගේ විශාල මතවාදී බලපෑමක් ගම්වලට ඇති කරගෙන තිබෙනවා. මොකද මේ නාලිකා හිමිකරුවන් බොහෝ දෙනෙකුට තමන්ගේම දේශපාලන න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඒ දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් ඔවුන්ගේ හඬ අවදි කරනවා. රූපවාහිනී ප්‍රවෘත්තිය කියන්නේ නිවේදිකාව වුණාට කතා කරන්න අයිතිකාරය. ඒක තේරුම් ගන්න. එනිසා ඔවුන්ගේ දේශපාලන වෙනුවෙන් තමන්ගේ හඬ අවදි කරමින් තිබෙනවා. අපි එහෙනම් අපේ දේශපාලන වෙනුවෙන් අපේ හඬ අවදි කරන්න ඕන. ඒ හඬ අවදි කරන්න අපි හැමදෙනාම ගම්වලට ගිහලා වැඩ කරමු. මේ මාස දෙකමාරකට ආසන්න කෙටි කාලයක් තිබෙනවා. මේ කෙටි කාලය තුළ අපේ ඥාතීන්ට, අපේ හිතවතුන්ට, අපේ යාළුවන්ට, අපේ අසල්වැසියන්ට අපි හැමදෙනාම එක දිගට කතා කරන්න පුළුවන් නම්, එක දිගට මැදිහත් වෙන්න පුළුවන් නම්, එක දිගට එයත් එක්ක දේශපාලන සංවාදේ නිරත වෙන්න පුළුවන් නම් මේක ජයග්‍රහයි ලෙස අපිට කෙලවර කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම සංවිධානය වෙමු. පෙරට එමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.